ගෞරවනීය සභානායකයන්ට නායක ඔබ සියලු දෙනාට සුපැතුම්. අද දින අපගේ උත්සවයට අප හා එක්වන සම්භාවනීය මාධ්‍ය සමාජිකයන්ට සහ සියලුම දෙනාට සහ මත 24 සම්මන්ත්‍රණ පැමිණි සියලු දෙනාටම ඔබට සියලු දෙනාටම අවංකව ස්තුතිවන්ත වෙමු. මගේ නම ඩේවිඩ් විලියම්සන් වන අතර අපගේ සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට අද වැඩසටහන සඳහා ඔබගේ නියාමකයා වන්නේ අපි කෙටි ආඥාවකින් ආරම්භ කරමු. දයාපර ස්වාමීන්ගේ පියාණනි සියලු ජීවනයේ නිර්මාතෘවරණි විශේෂ දිනේදී අපිට හමු වෙ ලැබීගෙන අපි උපවාසයට ස්තුතිවන්ත වෙමු. මත 24 මාර්ග සම්මන්ත්‍රණ සඳ අපූර්ව අවස්ථාවක් ඔබ වහන්සේගේ වචනය ඇසීමට හැකි වන පරිදි අප ජීවත් වන බොහෝමය අවිනිශ්චිතතාවයන් තියෙනවා. නමුත් ඔබ අපට තේරුම් ගත යුතු සහ මඟ පෙන්විය යුතු දේ ශුද්ධ ලියවිල්ලේ ඇති බව දී තිබෙනවා. එබැවින් කරුණාකර ඔබ වහන්සේගේ ශුද්ධාත්මය අප සමග වේවා. කරුණාකර අවසාන කාලෙදී අපි තුල තිබිය යුතු ඇදහිල්ල තිබීමට අපට පාත්තාගෙන යාමට උදව් කළ මෙන අප තුළ ඇති වැරදි වැටහීම් හෝ සැකයන් හෝ ප්‍රශ්න කුමක් වුවත් මෙම අවස්ථාවේදී මෙම සම්මන්ත්‍රණයේදී අපට එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැකි අතර අපගේ අවබෝධය සහ විශ්වාසය තවත් වර්ධනය විය හැකි වන බැවින් කරුණාකර මුල සිට අග දක්වාම අප සමග සිටියේ මැනව. අපි ඔබ වහන්සේට ස්තුති කරන වචනය අස ඔබට මහිමය හා ප්‍රශංසා පුද කරන අතර මේ සියලුම දේවල් ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. අද දින මේ ලෝකයේ මනුෂ්‍යයන් විතර අපේ එදිනදා ජීවිතේ විවිධ අභියෝග සහ අවිනිශ්චිතතාවයන් වලට මුහුණ දෙනවා. අපි දකින ජාතින් යුද්ධ කරන අතර අපි සියල්ලම මේ සෑහෙන ඍජුව හෝ වක්‍රාකාරයෙන් මේකට ගිහිල්ලා තියෙනවා. මේ වගේ කාලයක දෙවියන් වහන්සේව අල්ලාගෙන සිටීම ඉතා වැදගත්. නමුත් මේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කුමක්ද? මේ ප්‍රශ්නේ නිසා තමයි අපි අද මේ ආරම්භක වැඩසටහන කරන්නේ. එතකොට අපි කෙටි වීඩියෝකින් ආරම්භ කරන මේ යුද්ධයේ සැබෑ මොකක්ද කියන එක තේරුම් ගන්න. මිනිස්යාගේ ආරම්භයේ සිටම සෑම යුගයකම විවිධ ගැටුම් ඇති වුණා. ශිෂ්ටාචාරය වර්ධනය වීම සමගම හැම යුගයකම ගැටුම් වර්ධනය වුණා. මිනිස්සු ගොඩක් මේ සම්පත් අල්ලගෙන ඉන්න සහ භූමිය අල්ලගෙන ඉන්න යුද්ධය සහ දූෂණය ඇති වුණා. ඒගොල්ලන්ගේ අදහස් ගැලපෙන්නේ නැති නිසා ඒගොල්ලෝ යුද්ධ කරා. ජාතින් යුද්ධ කරා සාමය ලබා ගැනීම, නිදහස ලබා ගැනීමට, බලය පහසු කර ගැනීමට. මේ තරුණයන්ට තමයි සටන් කරන්න සිද්ධ වුණේ. තරුණයන්ට උන්ගේ ජීවිත අවි වුණා. මව්වරුන්ට උන්ගේ දරුවන් අහිමි වුණා. බයිබලයේ තුල යේසුස් වහන්සේ පොරොන්දු වෙනවා. යුගයේ අවසානයේදී ජාතියක් ජාතියකට එරියවත්, රාජ්‍යයක් රාජ්‍යයකට එරියවත් නැගී සිටින බව. එතුමන් වහන්සේ කිව්වා අපිට යුද්ධ පිළිබඳ ප්‍රවෘත්ති අසන්න සිද්ධ වෙනවා කියලා. මෙම හේතුව මත අද දවසේ බොහෝ කිතුණුවන් හිතනවා මේ යුද්ධය තවත් යුගයක් විදියට අනාගතය හා මේ අවසාන කාලෙස බියෙන් බලා සිටිනවා. නමුත් සෑම එකකම සිදු වූ මහා යුද්ධයක් සමගම අපි කොහොමද දන්නේ කොහොමද යේසුස් වහන්සේගේ වචනේ අදස ඉෂ්ට වෙනවා කියලා? හැම යුගයකම යුද්ධ සිදු වුණා. අද දින යේසුස් වහන්සේගේ වචන තුලින් සැබෑම ඉෂ්ට වෙන්නට අපිට දැනගන්නේ කෙසේ දෙයක් නැවක අපි දෙවියන් වහන්සේ වචනයෙන් ගිහිල්ලා බලන්න යනවා. ලෝපුරා සිටින බොහෝ ඇදහිලිවන්තයන් සහ ඇදහිලිවන්තයෝ තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ අවිනිශ්චිතතාවය යුතු දුෂ්කරතාවන් වලින් මේ දෙවියන් වහන්සේ පුත්‍රයාගේ අවසාන කාලයේ බයිබලයේ කුමක්ද කියලා තියෙන්නේ. අවසාන යුගයේ ඇති ලකුණු ගැන කුතුහලයක් වර්ධනය වෙන මේ කාලය සඳහා සූදානම් වීමට මිනිසයන් කුමක් කළ යුතුද යන්න පිළිබඳ මේ ප්‍රශ්න සහ විමසීම් සඳහා අදින සම්මන්ත්‍රණයේ මතෙව් 24 වෙනි පරිච්ඡේදය වටා තමයි ගෙතෙන්නේ. බයිබලයේ ලියා ඇති දේට අනුව අපි පිළිතුරු සපයනු ඇත. අද දින අපගේ උත්සවයේ ප්‍රධාන කතිකයාව අපි හඳුනා දීමට මට මහත් ගෞරවයෙන් මම හඳුනා දෙනවා. චින්චොන්ජිහි සභාපතිතුමා වන්නා වූ මාන්හි ලීතුමා. මාන්හි ලීතුමා සාක්ෂි මණ්ඩප දේවාලිකාවේ යේසුස් සභාව ස්ථාපිත කරා මාර්තු 14 1984 දකුණු කොරියාවේදී. චින්චොන්ජි යන තේරුම නම් අලුත් පොළොවයි. එය එළිදරව් 21 පරිච්ඡේදයේ පළවෙනි පදයේ අනාගත වාක්‍යයට අනුව පිහිට වූ සභාවකි. ආරම්භයේ සිට සභාපතිතුමා වසර 39 කාලයක් මේ බයිබලය ඉෂ්ට කිරීමට වැඩ කරා. සභාපති ලී ඔහුගේ නියම හැඳින්වීම ලබා දීමට අපි තවත් කෙටි
හැඳින්වීම බලමු ඔහු කවුද යන්න වගේ බැලීමට. කැලබිලි සහ යුද්ධ සමයක මනුෂ්‍යත්වයේ මඟ පෙන්වන සොයන වේලාවක දෙවියන් වහන්සේ කොහේද යන්න හොයන ඉලක්ක? එතුමාණන් වහන්සේ මොනවද සැලසුම් කරන්නේ? බයිබලේ මොනවද කියන්නේ? එළිදරව් 22:16 මෙතන යේසුස් වහන්සේ තමාගේ දූතයා සභාවන් වෙත ඇසූදුරු දේ සාක්ෂි දීමට යවනවා කියලා කියනවා. අද සභාපති මාන්හිලීතුමා සින්චොන්ජී සභාපතිතුමා යේසුස් වහන්සේ පෙන්වූ දේ සාක්ෂි කරන තැනත්තාත් එමෙන්ම යේසුස් වහන්සේ පොරොන්දු කාර්ය කරන්නව තැනත්තාත් මෙතුමා කොරියාවේ යුද විරුවෙක් විදිහට වැඩ කරා. එමෙන්ම නම් යුද්ධදී ආදරණීය කේන්ති නිසා අහිමි වූ අතර එතෙන් පටන් ලී මහතා සාමය ගොඩනැගීම සහ පෙනී සිටීමේ උපදේශකයෙකු ලෙස වැඩ කරමින් සිටිනේ. ලීතුමා ආගමික නායකයන් සමග හවුල් වී ස්වර්ග සංස්කෘතිය ලෝකෙට පත් කිරීමටත් දේශපාලන නායකයන් කාන්තා කණ්ඩායම් නොවන ගෝලීය ප්‍රජාතුරු සාමකාමී විසඳුම් ස්ථාපිත කිරීම සඳහා එකතු වෙලා ඉන්නවා. සියල්ලෝම එකක්ව සභාපති ලී 31 වතාවක් සංචාරය කර ඇත. මෙම ගවේෂණයේ සමාජයේ සියලුම අංශ සමග එකට එකතු වෙලා සියලු දෙනාට කතා කරන්න පුළුවන් වේදිකාවක් හදලා තිනවා. ඔහුගේ අධිෂ්ඨානශීලී ආශාව සමගින් ඔහු ජීවිතය කැප කර ඇත්තේ ලෝපුරා සිටින ආගම් තුලින් සියලුම දෙනාව දිරිගන්නමින් සාමදූතයන් සමග මඟ පෙන්වමින් දෙවියන් වහන්සේගේ නායකයන් ලෙස දෙවියන් වහන්සේගේ සත්‍ය ලෝකෙට ලබා දීමයි. දැන් වැඩි කතාබහකින් තොරව කරුණාකර ප්‍රීතිවත් අත්පොලසන්නාදයකින් මාහා එක්ව යන්න සභාපති ලීතුමාව අපි පිළිගනිමු. විවිධ රටවල නායකයන්ට සුප්පැතුම්. මම අද ශින්චොනි සභාවේ ලී මාන්හි වෙමි. විශේෂයෙන්ම අද දවසේදී ඔබත් එක්ක මතේ 24 පරිච්ඡේදයේ මේ අනාගත වාක්‍ය මොකක්ද යන්න වගේ කතා කරන්න තමයි පැමිණ සිටින්නේ. සියල්ල ප්‍රථමව ඕගොල්ලන්ට මම කියන්න කැමතියි. මම මෙතන ඉන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ වචනය මතේ 24 වෙනි පරිච්ඡේදයේ ලියවිලා තියෙනවා. එතකොට මේ අනාගත වාක්‍ය ලියවිලා තියෙනවා. අනාගතයේ තිබෙන්නා වූ කාර්ය සම්බන්ධ කරුණාකර මේට ඇහුම්කන් දෙන්න. යේසුස් වහන්සේ මේ ලබා දෙන්නා වූ වචනේ අහනකොට ඒක ඕගොල්ලෝ යේසුස් වහන්සේගෙන් අසන්නාක් මෙන් මේකට සවන් දෙන්න. මිනිසුන්ට විවිධ දෘෂ්ටි කෝණයන් තියෙනවා. මතේ 24 තේරුම් ගැනීම සම්බන්ධයෙන්. නමුත් මට කියන්න පුළුවන් ඔයගොල්ලන්ට මම කතා කරන්නේ මම අහපු සහ දැකපු දෙයින් පමණයි කියන එක මට ඔයගොල්ලන්ට තහවුරු කරන්න පුළුවන්. මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද මතේ 24 පරිච්ඡේදයේ අන්තර්ගතයේ තිබෙන්නේ කොහොමද යන්නවක. මතේ 24ට කලින් තියෙන මතේ 23. මතේ 23 තියෙන කොහොමද පළවෙනි පැමිණීම ඊශ්‍රායෙල්වරුන්ට සිද්ධ වූ දේ ගැන තමයි කතා කරන්නේ. ඊට සංසන්දනාත්මකව මතේ 24 පරිච්ඡේදයේ අනාගත සිදුවීම් ගැන පැහැදිලි කරනවා. යේසුස් වහන්සේගෙන් මේ මතේ 24 මේ ගෝලිය අහුවාම අහනවා මේ එතුමන් වහන්සේ උත්තර දෙනවා මේ ගෝලිය අහපු උත්තරයකට පිළිතුරු වශයෙන් මේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් තමයි මේක අහන්නේ. ගෝලිය අහනවා යේසුස් වහන්සේට යොමු කරලා අහනවා මේ යෙරුසලමේ තිබෙන්නා වූ මේ යෙරුසලමේ දේවමාර්ග සම්බන්ධයෙන් ඒක වසර 46ක් ගියාලු ගොඩනගන්න. නමුත් කෙසේද යේසුස් වහන්සේ ඒකට විරුද්ධ දෙයක් කියනවා. මේ එතුමන් වහන්සේ කියනවා යෙරුසලම් දේවමාලිගාව ඒක කඩා දමනු නොලබ ගලක් පිට ගලක් එහි ඉතුරු නොවන්නේ කියලා කියනවා. මේක ඇහුවාම මේ ගෝලිය අහනවා මේ උන්වහන්සේගෙන් ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තය වෙනත් ලකුණු කිම්ද අපිට කියවෙනවයි කීවෝය. එතකොට යේසුස් වහන්සේ ඒකට උත්තර දෙන්න පටන් ගත්තා. දැන් මට විශ්වාසයි ඔබ සියලු දෙනාම මේ එතුමා කියපු දේ ගැන ඔයගොල්ලෝ දන්නවා කියලා මම විශ්වාස කරනවා. දැන් එතුමන් වහන්සේ කිව්වා කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලාගෙන ඉල්ලා කියලා කිව්වා.
එතකොට ඒ කියන්නේ මොකද්ද? මේ මතේ 24 සිද්ධ වෙනකොට මේ රැවටීමේ කාර්යයක් සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක එහෙම නෙමෙයිද? ඔව්. යේසුස් වහන්සේ කිව්වා මේ ජාතියක් ජාතියකට විරුද්ධව යුද්ධ කරනවා කියලා කියනවා. එතකොට මේ රාජ්‍ය එකිනෙකට යුද්ධ කරගන්නවා කියලා කියනවා. මේක යුද්ධයක්. එතකොට මේක මේ විනාශයේ කාලයක් ගැන තමයි කතා කරන්නේ. මෙතන රාජ්‍යයකට විරුද්ධව නැගිටිනවා ඇත කියලා කියනවා. ඒ කියන්නේ මේ රාජ්‍යයන් දෙකක් තියෙනවා. මේක තනි රාජ්‍යයක් ගැන සිද්ධ වෙන එකක් නෙමෙයි. මේ රාජ්‍යධානි දෙකක් සම්බන්ධ වෙනවා ඇත. මන්ද යේසුස් වහන්සේ යෙරුසලම් දේවාලය ගැන කතා කළ නිසා ඉන් එකක් විය යුත්තේ මොකද? දෙවියන් වහන්සේගේ මණ්ඩිකාව යෙරුසලම් මණ්ඩපය. එසේනම් ඔවුන් එක සටන් කරන අනිත් රාජධානිය කුමක්ද? කුමක්ද අහම්බයෙන් හෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න හිතද? ඕගොල්ලන්ට මේකට ගැන කුතුහලයෙන් ඉන්නා කියලා මම විශ්වාස කරනවා. මම කියන්නේ මම නැවතත් කියනවා මේ මත විසර ඉෂ්ට යථාර්ථය අසාසා දුටු නිසා තමයි මම මේ කතා කරන්නේ. මම මත 24 ඉෂ්ටයම දන්නා නම් මං කිය අන්තර්ගතය හොඳින්ම දැනගන්න ඕනේ. එහෙම නෙමෙයිද? මොන රාජධානියද මොන රාජ්‍යයත් එක්ක සටන් කරන්නේ? මේක තමයි ප්‍රශ්නේ. දැන් දන්නවා යුක්‍රේනය සහ රුසියා අතර යුද්ධයක් තියෙන බව මම දන්නවා. ඔබ හිතන්නේ මේකද යේසුස් වහන්සේ කියපු යුද්ධය? මේක මෙහෙම නෙමෙයි. යෙරුසලම මෙතන ඇදහිලිවන්තයන්ගේ මණ්ඩපය ගැන තමයි කතා කරන්නේ. ඒක යම්කිසි සභාවකට තමයි පෙන්눔 කරන්නේ. මේක අදහස් කරන්නේ කොහොමද මේ සභා දෙක එකට යුද්ධ කරන්න කියන එක කියලා තියෙනවා. ඇයි ඒක රාජ්‍යයකට විරුද්ධව නැගිටිනවා ඇත කියන්නේ කොහොමද? එක සභාවක් දෙවියන් වහන්සේගේ සභාව මිනිස්යන්ගේ හැදිච්ච කට්ටිය අනිත් රාජ්‍ය මේ යක්ෂයාගේ රාජ්‍ය. එතකොට මේ යුද්ධය තියෙන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය සහ යක්ෂයාගේ රාජ්‍ය අතරයි. එතකොට දෙවියන් වහන්සේගේ සෙනඟට ඉරව යක්ෂයාගේ සෙනඟට එක තමයි මේ තියෙන්නේ යුද්ධය. එතකොට එක රාජ්‍යයක් අදහස් කරේ දෙවියන් වහන්සේගේ මණ්ඩපේ මිනිස්සු වන අතර මට මේ කොටස තේරුම් ගන්න පහසු බව ඔයගොල්ලන්ට තේරුණා. එතකොට එන අනෙක් රාජ්‍ය ගැන කුමක් කිව හැකද? අපි මුළු බයිබලෙම කතා කියවුවාම මේ පරණ සහ අලුත් ගිවිසුමේ මේක හොඳින් කියනවා. එතකොට මේ දෙවියන් වහන්සේගේ මණ්ඩපය කාත් එක්කද යුද්ධ කරේ මුළු බයිබලයේ පුරාවටම? මේ බබිලෝනීය රාජ්‍යයත් එක්ක. මේ පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම. මේක නිසා තමයි යේසුස් වහන්සේ මෙතන බබිලෝනිය කියන නම ඒක ලෝකේ රාජ්‍යයකට මේක සමාන කරන්න ලැබුවේ. එතකොට ඉතිහාසයේදී ගොඩ කාලයකට පෙර අපි දන්නා දෙවියන් වහන්සේගේ යෙරුසලම් රාජ්‍ය බබිලෝන විසින් ආක්‍රමණය කරා කියන එක අපි දන්නවා. එතකොට මේක නිසා තමයි යේසුස් වහන්සේ මේක රූපකයක් විදියට උපමාවක් විදියට මේක ගත්තේ. එතකොට අද දවසේ මොන රාජ්‍යයටද මේක යොමු කරන්නේ? එතකොට අපිට දකින්න පුළුවන් එළිතරව 17, 18 සහ 16 දී මෙතන සතුරු රාජ්‍යයක් තිබුණා අපිට දකින්න පුළුවන්. එනම් යක්ෂයාගේ රාජ්‍ය තියෙනවා. එතකොට ඒක බබිලෝනිය කියලාත් කියනවා. එතකොට මේක අපි දැනටම දන්නවා. යෙරුසලම දෙවියන් වහන්සේගේ රාජ්‍ය බව අපි දැනටම දන්නවා. නමුත් යෙරුසලම මේ දෙවියන් වහන්සේගේ සතුරාගේ රාජ්‍යයක බබිලෝනිය කියලා කියනවා. එතකොට අපිට මේ බබිලෝන රාජ්‍ය අශුද්ධාත්ම රාජ්‍ය එළිතරව 16, 17 සහ 18 දී පෙන්눔 වෙනවා. එසේනම් බබිලෝන දෙවියන් වහන්සේ රාජ්‍ය රාජ්‍යයක් නොවිය යුතුයි. ඒ යක්ෂයාගේ ආත්මයට අයත් යක්ෂයන්ගේ රාජ්‍යයක් බවට පත් වෙනවා. යෙරුසලම සහ බැබිලෝනිය යන රාජ්‍යයන් දෙකම එකිනෙකට විරුද්ධ සටන් කරනවා. එසේනම් මේ යුද්ධය සිදු වෙන්නේ කොහෙද? අපි දන්නවා මේ බැබිලෝනිය යෙරුසලම් දේවාලයකට පැමිණි බව අපි දන්නවා. එතකොට එයින් අදහස් කරන්නේ බැබිලෝන් නම් රාජ්‍ය යෙරුසලම ආක්‍රමණය කළ බවයි. ඔබ මේ ඊට කලින් අහලා දැකලා තියෙනවද? මේ විදිහට තමයි මේ රාජ්‍යයකට විරුද්ධව රාජ්‍ය දෙක සටන් කරන්නේ. එතකොට මොකද්ද ගොඩක් මේක තේරුම් ගැනීමට අවශ්‍ය දේ මොකද්ද? මෙම රාජධානි දෙක එකිනෙකට වෙනස් කණ්ඩායම් දෙකකට යොමු වන මතේ 24 කතා කරන්නේ මේක මේ සංවිධාන දෙක මොකක්ද කියලා හොඳින් පැහැදිලි කරනවා. හැබැයි මෙතනද කියන්නේ කොහොමද යෙරුසලම ආක්‍රමණය කරපු සතුරු ආක්‍රමණය මේ බැබිලෝනිය කොච්චරකින්ද හැදලා තිනවද? යෙරුසලම කොච්චරකින්ද හැදලා තිනවද කියලා නැහැ. එමෙන්ම යේසුස් වහන්සේ එතන කියන්නේ නැහැ මේ කණ්ඩායම් දෙක කවුදයි කියන එක මතේ 24 කියලා නැහැ. මේක අනාගත වාක්‍යයක් විදිහට තමයි කියලා දීලා තියෙන්නේ. එතකොට ඒවා එළිදරව් පොතේ සඳහන් වන පරිදි තමයි මේක එළිදරව් පොතේ කියන්නේ. එළිදරව් පොතේ සඳහන් වෙන්නේ බැබිලෝනිය යනු හිස්සත 1000ක් ඇති මුර්ගයාගේ සංවිධානය යනු බවයි. එළිදරව්ව බැබිලෝනියත් එක්ක මේ බැබිලෝනිය මුර්ගයාගේ රාජධානිය කියලා කියනවා. එතකොට මේ යෙරුසලම සහ බැබිලෝනිය එකිනෙකා සමග සටන් කරන අය.
යේසුස් වහන්සේ කියනවා මත 24 වෙනි පරිච්ඡේදයේදී මේ දේ සිද්ධ වූ විට බොරු අනාගතවරුන් සහ රැවටිලිකාරයන්ගෙන් බොරු ක්‍රිස්තුවරුන්ගෙන් ඒගොල්ලොත් පිණි සිටිනවා කියලා. ඒක නිසා තමයි මුලින්ම යේසුස් වහන්සේ කිව්වේ මේ ඔවුන් මුලා නොකර නුඹලා මුලා නොවන ලෙස බලාගෙන ඉල්ලා කියන. එතකොට මේ රාජධානි දෙක සටන් කරන්න අවශ්‍යයි කියලා කියනවා. ඇයි ඒගොල්ලෝ සටන් කළ යුත්තේ? එතකොට මේක මේ සටන් කරනවා කියන හොඳ දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේක අනාගත වාක්‍යයක්. මේ කියන්නේ අනාගතේ සිද්ධ වෙන දෙයක් ගැන තමයි කියන්නේ. නමුත් යේසුස් වහන්සේ කියන්නේ ඒ සිද්ධ විය යුතුමයි කියලා කියනවා. මක් නිසාද? එහෙනම් ඒ සිදු විය යුත්තේ ඇයි? මින්පසු මේ සිදුවීම් වලට පසුව කැවෙන්නේ කුමක්ද? මේ කරුණාකර මේ සිද්ධි දාමයට සමන් දෙන්න. මේක තේරුම් ගන්න පුළුවන් වෙන එතකොට. එතකොට අපි මේක හොඳින් බයිබලයේ සැබෑම අවබෝධ කරගත්තාට පමණයි මෙම උත්තරයට මේකට මේ සිදුවීම් තේරුම් ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම හඳුනාගෙන මේක සැබෑව දකින්න පුළුවන් වෙන්නේ. කෙසේ වුවද මේක තේරුම් ගන්න බැරි කට්ටිය ඒක නොදැන සිටින අයයි. ඔබ දන්නා පරිදි මෙම යුද්ධය මේක මානසික යුද්ධයක් ගැන නෙමෙයි කතා කරන්නේ. එසේ නොයසේනම් මේ යේසුස් වහන්සේගේ ලෝකයට එරෙහිව වෙනත් යුද්ධයක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ අනාගත සිදුවීම් පැහැදිලි කිරීම රාජධානිය කියන උපමාව තමයි මෙතන අරගෙන තියෙන්නේ. එහෙනම් යුද්ධයක් සිදු වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතනදී කියන්නේ කොහොමද? මේ යෙරුසලමේ සමහර මිනිස්සු Tamanගේ මනුෂ්‍යයා මරණයට බාර දෙනවා කියලා කියනවා. එතකොට මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද? මෙච්චර දූෂිත වෙච්ච දෙයක් වෙන්නේ කොහොමද යෙරුසලම තුළ? මේක නිසා තමයි අපිට මෙතන කියන්නේ කොහොමද මේ මුලා නොවන විදියට බලාගෙන ඉල්ලා කියන්නේ වෙන්නේ නිසා. ඔවුන් Tamanගේම අයව බැබිලෝනියට බාර දෙනවා කියලා කියනවා. යක්ෂයාගේ රාජ්‍යයට බාර දෙනවා. සතුරාගේ දෙවියන් වහන්සේගේ සතුරාගේ රාජ්‍යයට බාර දෙනවා කියලා කියනවා. ඒක තමයි මෙතන සරණ වෙලා තියෙන්නේ. ඕ ඒක තමයි මෙතන කියන්නේ. ඒකට දෙවියන් වහන්සේගේ රාජ්‍ය යෙරුසලම දිගටම ඒක දුර්වල වෙන්න පටන් ගන්නවා. එබැවින් සතුරාගේ රාජ්‍ය වඩා බලවත් වෙන්න පටන් ගන්නවා. මේක තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට මොන එකද මේ මොකද්ද විනාශ වෙන්නේ කියලා ඔබ හිතන්නේ? මේ දූෂිත වෙච්ච යෙරුසලම තමයි අවසන් වෙලා යන්නේ. ඒතර කවුද මේ යුද්ධ දිනන්නේ? මේ සතුරා එහෙම නැත්නම් යක්ෂයාගේ රාජ්‍ය තමයි මේක මුල් සටනේ දිනන්නේ. ඒතකොට මේක හද කම්පා කරන අනාගත වාක්‍යයක්. ඇත්ත වශයෙන්ම මට විශ්වාසයි බැබිලෝනිය යුද්ධ ජය ගැනීමට සූදානම් වී යෙරුසලම ආක්‍රමණය කිරීම සූදානම් වූ නමුත් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බව මට විශ්වාසයි. අනෙක් අතට යෙරුසලමේ වැසියන් සූදානම් වෙලා හිටියේ නැහැ. ඒගොල්ලෝ කිසිම යුද්ධයක් ජය ගැනීමට කිසිදු හැකියාවකින් සන්නද්ධ නොවී සිටීම නිසා තමයි මේ යුද්ධයෙන් අපිට පෙනී යන්නේ. එබැවින් යේසුස් වහන්සේ මේ අනාගත වාක්‍ය ලබා දීලා කියනවා මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා කියනවා. එතකොට ඉතින් කියනවා මේ සුභාරංචිය මේක සාක්ෂියක් පිණිස මේ සියලු ජාතීන් සාක්ෂිය පිණිස මුළු ලෝකේ පුරුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේ කියලා කියනවා. එවිට අවසානය එවිට අන්තිමේ පැමිණෙන්නේ කියලා කියනවා. මතේ 24:14 පදේ සඳහන් වෙන්නේ මේ විදිහට. මේකත් මතක තබාගෙන මේක අනාගත වාක්‍යයක් බව අපි තබාගනු. මෙතන මේක දැන්ටම සිද්ධ වෙච්ච දෙයක් ගැන මේ කතා කරන්නේ. එන්නට දිවෙන්නා වූ දෙයක් ගැන තමයි කතා කරන්නේ තුමාණන් වහන්සේ. එබැවින් මෙම අනාගත වාක්‍ය යේසුස් වහන්සේ කතා කරව සුභාරංචියට අදාළයි. මේ ස්වර්ග රාජ්‍ය සුභාරංචි මුළු ලෝකෙටම දේශනා කරපුවාම එයින් අදහස් කරන්නේ එය අපිට මේක දැන් අසන්න තමයි ඒක ප්‍රචාරය වුණා කියලා කියන්නේ. ඒක අපි ඇසිය යුතුයි. මේක යේසුස් වහන්සේගේ අනාගත වාක්‍යයක් බව තමයි තුමාණන් වහන්සේ කියන්නේ. ඔබට මේ වචන ඔබට අලුත් ගිවිසුම් බයිබලයේ මත 24 ඔබටම කියවන්න හැකි පුළුවන් අතර සුභාරංචි දේශනා කරන මේ සටහන් කර ඇති දේ ගැන ඔබටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේක අවසානයේ දක්වාම මේක ගියාම තමයි අන්තිම වෙවෙන්නව කියලා කියන්නේ. මේ දේශනා නොකළත් මුළු ලෝකෙටම මේ වගේ සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක එහෙම නෙමෙයිද? සුභාරංචි මුළු ලෝකෙටම දේශනා කළ පසු තමයි අන්තිමේ පැමිණෙනවා කියලා කියන්නේ. එහෙනම් මොකද්ද මේ අන්තිමේ මොකද්ද? යෙරුසලමේ අවසානය. මෙතන කතා කරන්නේ ලෝකේ රාජ්‍යයක් අවසන් වෙන එක ගැන නෙමෙයි කතා කරන්නේ. මෙතන අවසානයේ යුද්ධයන් අදහස් කරන්නේ ලෝක යුද්ධයක් නෙමෙයි ආගම යුද්ධයක් ගැන මෙතන කතා කරන්නේ. බොහෝ මේක මේ වචන වැරදිට අරගෙන මේ යේසුස් වහන්සේ කතා කරපු යුද්ධය කියන්නේ ලෝකේ යුද්ධයක් වුණ බව. නමුත් එය එසේ නොවේ. එතුමාන් වහන්සේ ලෝක යුද්ධයක් ගැන සඳහන් කළා නම් එහෙනම් කොහොමද මේ දේවමාලිගාවේදී මේව සිද්ධ වෙන්නේ කෙසේද? දෙවියන් වහන්සේගේ දේවමාලිගාවේ එවැනි සිද්ධියක් මුළු රාජධානියටම බලපාන්නේ කොහොමද? ඒක නෙමෙයි එතුමාන් වහන්සේ මෙතන අදහස් කරේ. යේසුස් වහන්සේ මේ වචන පැවසු පරිදි එසේත් නැතිනම් අදහස් කළ පරිදි එතුමාන් වහන්සේ මොකක්ද කිව්වේ? මේ දානියෙල් පොතේ සඳහන් කරපු මේ
කියවන්නන්ට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා කියලා කියනවා. දානියෙල් පොත කියවන විට නෙබුකඩ්නෙසර් කියන රජු පෙනී සිටිනවා. ඔහු යක්ෂයාට එඬේරාගේ නායකයෙකු නියෝජනය කරන කෙනෙක් බවට කියලා කියනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් යක්ෂයාගේ එඬේරා කියලා තේරුම් ගන්න පුළුවන් එයාව ඒ කාලෙදී. එස් වහන්සේ මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වී විනාශ කරන මිනිස්සුන්ව මේ විදිහට හඳුන්වන්න පාවිච්චි කරා. එතකොට මේ වගේ යුද්ධයක් සිද්ධ වෙනකොට කවුද මේ යුද්ධය ජයගන්නේ? මේ නපුරා තමයි, යක්ෂයා තමයි මේක, සතුරා තමයි මේක ගන්නෙ. මේ යෙරුසලමේ සිටින මිනිස්සු එකිනෙකාව බැබිලෝනයට බාර දෙනවා. මේ විදිහට තමයි යෙරුසලම යුද්ධයෙන් පරාජය වෙන්නේ. බැබිලෝනයේ යක්ෂයාගේ රාජ්‍ය ආක්‍රමණය කරලා ඒගොල්ලෝ ජයග්‍රහණය කරන්නේ මේ විදිහටයි. මේ සුද්ධ ස්ථාන වෙන යේසුස් වහන්සේ මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මණ්ඩපය. මේ තමයි දෙවියන් වහන්සේගේ මණ්ඩපය. එතකොට මෙතන තමයි මේ පාලු කරන පිළිකුල සුද්ධ ස්ථානයේ තිබෙනවා දකින්න කෙනකින. එතකොට මේ දානියෙල් විසින් කියන පාලු කරන පිළිකුල සුද්ධ ස්ථාන නුඹලා යම් කලක දක්නෙවුද එකල යුදේ සිටින්නෝ මෙතන කියවන්නා තේරුම් ගනිමු කියලා කියනවා. එකල යුදේ සිටින්නෝ කඳුල පලා යනවා කියලා කියනවා. එතකොට එහෙනම් මෙතන ජයග්‍රාහකයා කියන්නේ මේ දෙවියන් වහන්සේගේ මණ්ඩපේ ඉන්නවා කියලා කියනවා. මේක බීජජනක දෙයක් නෙවෙයිද? මේ මාන්ද දේවසංශي පැසු අනාගත වාක්‍යයක් බෑනේ. දෙවියන් වහන්සේගේ මණ්ඩපය මේ වචන ඉෂ්ට වෙනකොට මේ දේව සිද්ධ විය යුතුයි. දෙවියන් වහන්සේ මණ්ඩලය අනිවාර්යයෙන්ම මෙතන මේ අවස්ථාවේදී මේ හරහා ගමන් කරන්න ඕනේ මේ වචනේ ඉෂ්ට වීමට නම්. එහෙනම් ඒ වගේම සතුරා සමග යුද්ධයක් තිබෙන්නත් ඕනේ. දෙවියන් වහන්සේගේ මණ්ඩපේ සතුරා සමග සටන් කරනකොට එසේනම් සතුරා තමයි අවසන් වෙන්නේ. එතන මට ඔයගලන්ට යම්කිසි කියන්න දෙයක් කැමතියි. එතකොට මේක ගැන ඔයගොල්ලෝ තේරුම් ගන්න. කොරියාවේ මේ ඩේරුන් මේක ගැන මණ්ඩප දේවමාලිකාව කියලා තැනක් ගැන ඔබලා දන්නා නැත්නම් මෙන්න මෙතන තමයි මේක සිද්ධ වුනේ. අන්නේ ස්ථානයේ තමයි යුද්ධ සිද්ධ වුනේ. මේ එකම සිද්ධි සිද්ධ වුනේ එතන. අන්න එතනයි. මේ වචනේ අහුම්කන් දෙන්න පස්සෙ මේ චොංගේ පහන්ද පාමුල තිබු මණ්ඩපෙ තිබු ස්ථානෙට ගිහිල්ලා ඔතන අන්න එතන ගිහිල්ලා එතන හිටින ඇදහිලිවන්තයන් නොවන අය බව ඒ නගරවාසීන් බව එතන සිද්ධ වූ සිද්ධිය කියනවා. මේක සත්‍ය සිදුවීමක්. ඇත්තටම සිද්ධ වූ සිදුවීම. අපි දන්නවා දෙවියන් වහන්සේ අනාගතයක් සෑම විටම ඉෂ්ට වෙනවා අපි දන්නවා. මේක නිසා තමයි අපි මේක විශ්වාස කරන්නේ. දෙවියන් වහන්සේගේ අනාගතයක් අනිවාර්යයෙන්ම ඉෂ්ට විය යුතුයි. එසේනම් මෙම අනාගත වාක්‍ය ඉෂ්ට වූ විට අපි තීරුම් ගත යුත්තේ මේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේ කාලය බවයි. මේක තමයි වැඩගත්ම දේ බවටපත් වෙන්නේ. ඉතින් යේසුස් වහන්සේත් කියනවා මේ විනාශ කරන්න සුද්ධ ස්ථානයේ සිටින විට මේ එකල ගේවුඩු සිටිනා තමාගේ ගීති වෙන දේ ගන්න ගෙදර නොබසීවා කියලා කියනවා. එහෙනම් කොහොමද ගෙදර වහලක කවුරු හරි කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද? එතකොට මෙතන අදහස් කරන්නේ මොකද්ද මේ ගෙයි වහලේ කියන්නේ කොහොමද? සෑම කෙනෙකුට මේ වහලෙට ගියාම මොකද්ද අහස පේන්නේ? ඒ කියන්නේ මොකද්ද? ස්වර්ගයට අයත් කෙනා ආපසු නිවසට බැස නොයා යුතුයි බවයි. මේ කිසිම විනාශකාරයන්ගෙන් ගන්න දේවල් ආයි යන්න එපා කියලා කියනවා. මේ පොළොවට ආයිති වෙන්න එපා කියලා කියනවා. ඇයි මේ දේ කියන්නේ? අපිට එළිදරව් 13 ලියා ඇති වචනයත් මේ එකම අන්තර්ගතය කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මතේ 24 කියවා ඇති පරිදි. ඔව්. මෙතන මිනිස්සු ඉන්නවා මේ ස්වර්ගී ජීවත් වෙන මෙන්න පොළොවේ වේසන ආයත් ඉන්නවා. ඉතින් මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය සිද්ධ වෙන්නා වූ සිදුවීම් ගැන තමයි මේ මතේ 24 මෙතන කතා කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ පවුල. මෙන්න දෙවියන් වහන්සේ මණ්ඩපය. ඒතකොට එතුමන් වහන්සේ කියනවා මේ කොයිතරම් මේක මේ දවස්වලදී කොච්චර බීදනක වෙනවද කියලා කියනවා. කිරි දෙන මව්වරුන්ටත් ගර්මින්ද දුක් වෙලා කියලා කියනවා. එතකොට මේ පලා යන්නත් කියලා කිව්වා. කොහෙටද? කන්දකට පලා යන්න කියලා. මොන කන්දට පලා යන්නේ? ලෝකේ කඳු බොහෝමයක් තිබෙනවා. එහෙනම් අපිට පලා යෑමට අදහස් කරේ කුමන කන්දටද? එතුමන් වහන්සේ කියනවා නොවාගේ කාලය වගේ වෙනවා කියලා කියනවා. නොවාගේ කාලයේදී නැව අරරත් කන්දට ගොඩ බැස්ස අතර එහිදී ඔවුන් මේ එතනින් තමයි ගැලවෙන්නේ. එතුමන් වහන්සේ කියනවා මේ මතේ 24 සඳහන් කන්දකට යන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ මතේ 24 කොතනද කියන්නේ මේ ගැලවීම මොන කන්දද? මේ ගැලවීමේ කන්දට තමයි යන්නේ කියලා. මෙතන තමයි රැකවරණේ තිබෙන තැන. මෙතන එළිදරව් පොතේ දෙකේ තියෙන කන්ද සියෝන් කන්ද කියලා කියනවා. එතකොට මෙතන තමයි දෙවියන් වහන්සේගේ මණ්ඩපේ තියෙන තැන. දෙවියන් වහන්සේගේ සිංහාසනයේ තියෙන තැන. දෙවියන් වහන්සේගේ පවුල තිබෙන තැන.
මෙම කන්ද තමයි යේසුස් වහන්සේ අපට පලා යන්න කියපු කන්ද බඩපත් වෙන්නේ. එතුමන් වහන්සේ අදහස් කරේ මේ මානසික හෝ වචනාර්ථයේ තිබෙන කන්දක් ගැන නෙමෙයි. අපි පලා යුතු කන්දේ මේ වගේ සංවිධානයකට තියෙන තැනකට තමයි යන්න ඕනේ. යේසුස් වහන්සේ කියන්නේ කොහොමද? අපි අනිවාර්යයෙන්ම එළිදරව් 14 විස්තර කරාදී කන්දේ සංවිධානයට පලා යා යුතු බවයි. එසේනම් ඒක තමයි අපේ රැකවරණය බඩපත් වෙන්නේ. මේ තමයි අපිට පෙනෙන්න තිබෙන දේවල්. එතකොට මේවා යේසුස් වහන්සේ මෙහින් මහත් පීඩාවක් වෙනවා කියලා කියනවා. එතකොට එතුමන් වහන්සේ මේ එක සභාවක් ගැන කතා කරන නමුත් මේ ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේගේ පවුල සහ යක්ෂයාගේ පවුලත් එක්ක තමයි යුද්ධය තියෙන්නේ. මේ කියන්නේ ආසා පොළොව අතර යුද්ධයක්, ස්වර්ගය සහ පොළොව අතර යුද්ධයක්. මේක මහා යුද්ධයක් මේක. මේක නිසා තමයි යේසුස් වහන්සේ කියන්නේ මෙතන මේ මක්නිසා ලෝකේ පටන් ගන්න විසිර මේ දක්වා නෝනාව මතු කොයි කලකවත් නෝනාව මහත් පීඩාවක් ඒ කාලේ වන්නේ කියලා කියනවා. ගර්භණී කාන්තාවටත් කිරි දෙන මවුරුන්ටත් ඒ දවස් එහෙන භයානකයි කියලා කියනවා. එතකොට කවුද මේ ගර්භණී කිරි දෙන ස්ත්‍රී කියන්නේ කවුද? අපි මේක පවුල් කියනවා කියලා මේක ඔයගොල්ලෝ පවුල් කියපු දේ ඔයගොල්ලෝ අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. පවුල් මිනිස්සුන්ට කියනවා එයා මිනිස්සුන්ට කිරි දුන්න කියලා කියන්නේ. නමුත් එයා මාසි කාන්තාවක් නෙමෙයි. එයා ලදරුවන්ට කිරි දුන්න කාන්තාවක් නෙමෙයි. නමුත් එයා ආත්මික කිරි තමයි දුන්නේ. මේ කියන්නේ දෙවියන් වහන්සේ වචනේ ලබා දීම ගැන තමයි දෙවියන් වහන්සේගේ ඩිරෙක්ට් කළා දෙවියන් වහන්සේ බීජේ දීලා සබාවක් දීලා. මේ හරියටම කාන්තාවක් දරුවන් බිහි කරන්න පිරිමියාගේ බීජ ලබා ගන්නස්සෙම මේ දෙවියන් වහන්සේගේ වචනේ ලබාගෙන දෙවියන් වහන්සේගේ හෙඬේරා දෙවියන් වහන්සේ සභාවට උපත ලබා දෙනවා. මේ යෙරුසලමේ එන්නේ රුන් යනු ගැබිනි කාන්තාවන් කියලා කියනවා. ඔවුන් තමයි කිරිදෙන මව්වරුන් වෙනවා කියලා කියන්නේ. ඔවුන් තමයි යුද්ධෙන් පරාද වෙන කට්ටිය. මේ පාවුල් කියන්නේ උපමා කළ ස්ත්‍රීකට සමාන කරන කට්ටිය. මේක තමයි අපි තේරුම් ගත යුත්තේ. මේක තමයි ඒක ඔවුන්ට බියජනක වෙනවා කියලා කියනවා. එතකොට මේ ඔවුන්ට මේ සතුරාගේ රාජ්‍යයට අයිති වෙලා ඉන්න නිසා ඒගොල්ලන් තවදුරටත් උගන්වන්න බෑ. මේක එළිදරව් 13 ඒත් සඳහන් වෙනවා. එතකොට ලකුණු ලැබුව අයට පමණයි දේශනා කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියන. මේ එකම දේ ගැන තමයි කතා කරන්නේ. එළිදරව් 13 සහ මතේ 24 යනු මේ එකම දේ ගැන තමයි කතා කරන්නේ. එකම මණ්ඩපය ගැන තමයි කතා කරන්නේ. මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒතර ගැබිනි කාන්තාවන් කියන්නේ මේ උපමාවෙන් තියෙන වචනානුසාරයෙන් ඉන්න කාන්තාව නෙමෙයි. එතකොට ඒගොල්ලෝ කතා කරන්නේ මේ සැබෑ කාන්තාව, සැබෑ මේ ගැබිනි කාන්තාව ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට මෙතන කතා කරන යෙරුසලමේ එඬේරුන්ට තමයි මෙතන යොමු කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මෙතනද කියන්නේ කොහොමද? කොයිතරම් මේක භයානකයිද කියලා කියනවා. ඒක ඉස්රායෙල්ට දුක් වෙනවා කියලා කියනවා. එතකොට එමෙන්න කියනවා මේ වගේ දෙයක් මේ ලෝකේ පටන් ගැනීම සිට මේ දක්වා නෝනාව මතු කොයි කලකවත් නොවන්නව මහත් පීඩාවක් ඒ කාලේ වෙනවා කියලා කියනවා. එතකොට ලෝකේ මේ පීඩාවන් තියෙනවා. එතකොට මේක තමයි ලොකුම විපත වෙනවා කියලා කියනවා. ලොකුම පීඩාව කියලා කියන්නේ කොහොමද? එහෙනම් මොකද්ද මේ ලෝකේ ආරම්භය කියලා ගන්න කොහොමද? මේ යෙරුසලමේ ආරම්භය ගැන තමයි කතා කරන්නේ. මෙතන කතා කරන්නේ මේ මණ්ඩප කූඩාරම නිර්මාණය කිරීමේ තියෙන්නේ. එතකොට මේ වගේ මණ්ඩපය හදපු දවසේ ඉඳන්ම මේ වගේ දෙයක් සිද්ධ වුණා නැහැ කියලා කියනවා. ඒගොල්ලන්ගේ රාජධානියේ දේවමාලිග ඔවුන්ගේ සභාව එහෙම පහරගෙන යනවා කියලා කියනවා. මේක විශාල පීඩාවක් කියන එක විය යුතුමයි. නමුත් මිනිස්සු මේ වචන වැරදිට තේරුම් ගන්න නම් ඔවුන්ගේ අදහස් බොරුයි ගැනීම නිසා බොරුවක් බඩපත් වෙනවා. නමුත් සැබෑ සිදුවීම සැබෑව දුටු තැනත්තා ඔහු සත්‍ය දන්නා බැවින් වැරදිට කතා කරන්නේ නැත. එබැවින් එතුමන් වහන්සේ කියනකොට මේක ලෝකයේ ආරම්භයේ සිට කිසිම කලක සිදු නොවූ මහා පීඩාවක් කියලා කියන්නේ ඔහු යෙරුසලමේ ආරම්භය ගැන තමයි මෙතන කතා කරන්නේ. යෙරුසලම දේවමාලිගාවේ ආරම්භය ගැන තමයි කතා කරන්නේ. දෙවෙනි පැණි අවස්ථාවේ තිබෙන. ඔව් මෙවැනි පීඩාවක් විශාල පීඩාවක් සිදුවන්නේ නම් මොකද්ද කළ යුත්තේ කියන්නේ එතුමන් වහන්සේ අපිට අවවාද කරනවා. එතන කියන්නේ කොහොමද? ගොඩක් අය ඒ දවස්වලදී එක එක්කෙනා රවටා ගන්නවා කියලා කියනවා. බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්රුවරු දෙන්නවා කියලා කියනවා. එතකොට ඒක නැවතතාවක් කියනවා එතුමන් වහන්සේ. මේ ගොඩක් අය ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මෙතන නෝත් එතන නුඹලාට කියන්නේ නමුත් විශ්වාස නොකරල්ලා කියලා කියනවා. එතුමන් වහන්සේ කතා කරන්නේ මෙතන රැවටීම ගැන තමයි කතා කරන්නේ. බොරු අනාගතවක්රුවරු බොරු ක්‍රිස්තුවරු වෙන්න පුළුවන්. නැගිට පුළුවන් නම් තෝරාගත්තොම් පව මුලා කරනවා කියලා කියනවා. කෙසේ වෙතත් මෙතන මනුෂ්‍ය පුත්‍රයා මෙතන ඉන්නවා අතන ඉන්නවා. එතකොට කියනවා කොහොමද? ඒක අනුගමනය කරන්න එපා කියලා කියනවා. මෙතන කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයාගේ ඊම පෙරදි ගහසේ අකුණක් වගේ වෙනවා කියලා කියනවා. එතන යේසුස් වහන්සේ මේ මාංශයෙන් එනවා නම් කොහොමද මේක සිද්ධ වෙන්නේ?
මේක සිද්ධ වෙන්න බෑ. මේක ඇත්තක් වෙන්න බෑ. එහෙම නෑ. එහෙනම් යේසුස් වහන්සේ මේ මාංශයෙන් එන විට මේ දකින්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී යේසුස් වහන්සේ එන්නේ ආත්මයෙන් එනවා කියලා කියන දෙවෙනි පැමිණීම කාලේදී. එතකොට මේ නිසා තමයි කියන්නේ එතුමන් වහන්සේ මේ අකුණක් වගේ එනවා කියලා කියනවා. ඔව් ඒ විදිහට තමයි මේක කියලා තියෙන්නේ. එතකොට යේසුස් වහන්සේ මෙතන මේ ඇත්තටම මේ මාංශයෙන් ඇවිල්ලා මේ අකුණක් වගේ මෙහෙම ෆ්ලෑෂ් වෙලා යනවා කියන එක නෙමෙයි කියන්නේ. එතුමන් වහන්සේ ආත්මයෙන් පැමිණෙන බව තමයි මෙතන අදහස් කරන්නේ. ඒ වගේම ආත්මයෙන් ගමන් කරනවා කියන එක තමයි කතා කරන්නේ. මේ කියන්නේ කොහොමද? යේසුස් වහන්සේ ලකුණක් විදිහට තියන්නේ. මේ කියන්නේ මිනිස්සුන්ට පේන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. එතකොට එතුමන් වහන්සේ කියනවා මෙන්න ඒ දවස්වල පීඩා පසු කෙනෙම ඉර අඳුරවන්නේ සඳෙහි එළිය නොදන්නේ. මෙතන මේ මතෙව් 24 29 ගැන තමයි කතා කරන්නේ. මේ බයිබලෙන් තමයි මම කතා කරන්නේ. මගේ හදවතේ තියෙන බයිබලෙන් කතා කරන්නේ. ඔයගොල්ලෝ බයිබලේ අරගෙන හරියට කියවන්න ඕනේ. ඔයගොල්ලෝ චෙක් කරන්න ඕනේ මම හරියට බයිබලයට යනවා කතා කරනවද නැද්ද කියන එක චෙක් කරලා බලන්න ඕනේ ඔයගොල්ලෝ. එසේනම් යේසුස් වහන්සේ ආත්මෙන් පැමිණෙනවා. මේ පැමිණ මේ කාර්ය සිදු කරනවා. එතකොට මහා පීඩාව පසු කෙනෙහිම එතකොට මේ මහා පීඩාව එන්නේ මේ පීඩා කරන්න ආපු නිසා. සතුර ආපු නිසා මේක නිසා තමයි කියන්නේ. ඊට පස්ව කියන්නේ කොහොමද? ඉර අඳුරවන්නේ සඳහි යෙලුණ දෙන්නේ තාරකාව ආසින් වැටෙන්නේ ඔය. මොකද්ද මේ ඉරහඳ තරු ඒගොල්ලෝ අඳුර වෙලා වැටෙන්නේ ඇයි? මොකද්ද මේකේ තේරුම? එතකොට මේක වචනාසාරයෙන් සිදුවොත් පෘථුවියේ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේක හොඳ දෙයක්ද? මේක නෙමෙයි එතුමන් වහන්සේ අදහස් කරේ. මේ ඉරහඳ තරු යන්නේ අදහස් කරන්නේ මේවා උපමා වලින් තියෙන දේවල්. අපිට දකින්න පුළුවන් මේක උත්පත්ති 37 දකින්න පුළුවන්. 9 ඉඳන් 11ට. මෙතන යාකොබ්ගේ පවුලේ කට්ටිය ඒගොල්ලන්ව ඉර හඳ තරු විදියට තමයි සමාන කරලා බලන්නේ. ඉර හඳ තරු විදියට තමයි සමාන කරන්නේ. එතකොට මේ ඉර හඳ තරු වැටීම යන්නේ අදහස් කරන්නේ ඔවුන්ට සිද්ධ වෙන්නා වූ යෙරුසලමේ විනාශය තමයි සංකේතාත්මකව මෙතන කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ පවුලේ සමාජිකයන් හා ඒගොල්ලන් සංසන්දනය කරලා තියෙනවා. මේ ඉර හඳ තරු විදියට සංසන්දනය කරලා තියෙනවා. ඔවුන් අඳුරු වෙලා ඒගොල්ලෝ වැටෙනවා. මේ අදහස් කරන්නේ විනාශයටපත් වූ යෙරුසලමේ එඬේරුන්ට එමෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන්ද ඒගොල්ලන්ගේ සභා වැසියන්ගද විනාශ වෙනවා කියලා කියන. එතකොට ඒගොල්ලෝ ස්වර්ගයෙන් වැටෙනවා. ආසින් වැටෙනවා කියලා කියන්නේ මොකද? විනාශ වීමට පෙර ඒගොල්ලෝ ස්වර්ගයේ දෙවියන් වහන්සේට අයිති වෙලා හිටියේ. ඒක නිසා තමයි කියන්නේ ඔවුන් ස්වර්ගයේ හිටිය කියන එක. නමුත් දැන් ඒගොල්ලෝ පොළොවට වැටලා නැවත මාංශයට පැමිණීමෙන් පසු ඔවුන් විනාශ කරන්නට ආයත් මාංශයේ කොටසක් බඩපත් අවසන් වෙනවා. මේ විදිහට තමයි ඉරහඳ තරු අඳුරු වෙලා වැටෙනවා කියලා කියන්නේ. ඔවුන් තවදුරටත් සත්‍යයට ආලෝකය ලබා දිය නොහැකි වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ යෙරුසලමේ එඬේරුන්ට සහ ධර්ම ප්‍රචාරකවරුන්ට. ස්වර්ගයේ කොටසක් කීමේ සිට ඔවුන් සියල්ලම පොළොවේ කොටසක් බඩපත් වෙනවා. එයින් අදහස් කරන්නේ ඒගොල්ලෝ හුදු මාංශයක් 50ක් වන බවයි. ගොඩක් ජනතාව ඒගොල්ලෝ මේක වචනානුසාරයෙන් මේ නියුක්ලියර් කියන්නේ නාෂ්ටික යුද්ධයක් සිද්ධ වෙනවා මේ එක මේ හරියටම උණු බඳුනක් වගේ එක න්‍යායයන් ඒගොල්ලෝ කියනවා. මේක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ උණු කැවුම් වගේ මේ එක ඒගොල්ලන්ට හිතෙන තියෙනවා. මෙතන තමයි හැමදේම අවසන් වෙන්නේ. මේක තමයි යෙරුසලම මේ ස්වර්ගයට ආයති වූ ස්වර්ගයේ අවසන් වෙන්නේ. මේ විදිහට තමයි මේක අවසන් වෙන්නේ. මේක යෙරුසලම ලෝකයේ අවසානයයි. මේක තමයි මෙතනින් අදහස් කරන්නේ. මෙතන තමයි යේසුස් වහන්සේගේ ලකුණ පෙනෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ. යේසුස් වහන්සේගේ මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙනවා කියලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? එතකොට මේ සෙමිනාරේ මම මුලින්ම කිව්වා යේසුස් වහන්සේ කිව්වා මෙතන යුද්ධයක් වෙනවා කියලා කරන රාජ්‍යයකටද විරුද්ධ වෙන කෙනෙක් නැත. මක්නිසා ජාතියක් ජාතියට රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ වෙන කියලා කියන. මේ දේවල් සිදු විය යුතුයි කියලා කියනවා. එතකොට ඇයි මේ දේවල් සිදු විය යුත්තේ කියලා කියනෝනේ. මොකන්ද සිදු විය යුත්තේ? මේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම. ඒ දෙවෙනි පැමිණීම මේක තමයි ගෝලෝ ඇහුවේ. ඒගොල්ලෝ කවුද? ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමට ලකුණු කිම්දයි කියලා තමයි ඇහුවේ. මේක තමයි ඒගොල්ලෝ ඇහුවේ. එතකොට මේ ප්‍රශ්නෙට යේසුස් වහන්සේ උත්තර දුන්නේ කොහොමද? මේ දේවල් අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි එතුමන් වහන්සේ නැවත පැමිණීමට. එතකොට වෙන වචනවලින් කිව්වොත් මේ යෙරුසලමේ විනාශය සිද්ධ විය යුතුයි. මේක නිසා තමයි කියන්නේ මේ 30 දී යේසුස් වහන්සේ කොහොමද මෙතන පෙනී සිටින්නේ කියන එක කියනවා. මොකද්ද එතකොට එතන වෙන්නේ? එතුමන් වහන්සේ එන්නේ මේ දේවදූතයොත් එක්ක. එතකොට මෙන්න පොළවේ එක කොනක සිට අනිත් කොන දක්වා ගිහිල්ලා ඔවුන් සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තුන් රැස් කරනවා කියලා කියනවා. ඊට පස්සෙ අස්වන් එලීම සිද්ධ වෙන්නේ
මේ නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මිනිස්සු එක කොටසක සිට අනිත් කොටසට රැස් කරනවා. යේසුස් වහන්සේ කියන්නේ කොහොමද ආසා පොළව අතුරුදහන් වෙන්න පුළුවන්. නමුත් එතුමාණන් වහන්සේගේ වචනේ නැති වෙලා යන්නේ නැහැ කියලා කියනවා. ඒතර යෙරුසලම විනාශ වුණාට පසුව මේ විජාතීන් එක්ක ඊට පසුව මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේගේ රාජ්‍ය සිද්ධ වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. අපි හැමෝම මෙතන දෙවියන් වහන්සේට අයිති වෙලා තිබ්බ මණ්ඩපයක් ගුහාචරණ වල තියෙනවා. ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. එතන නගරේ ඉන්න මිනිස්සුන්ගේ විමසන්න පුළුවන්. මේ මණ්ඩපේ මිනිස්සුන්ට සිද්ධ වූ ගැන විමසන්න පුළුවන්. මේක සිද්ධ වුණේ ගුහාචරණ වල. එතකොට මෙම සිදුවීම් පසුව මිනිස්යන් ඇවිල්ලා මේ මොකද සතර දිගින් මේ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය නිර්මාණය කරනවා කියලා කියනවා. එතකොට එළිදරව්වේදී දෙවියන් වහන්සේගේ මණ්ඩපෙළ තුළ මේ ඒක අවසන් වෙනවා. ඒගොල්ලෝ පාපේ නිසා අවසන් වෙන නිසා ඒගොල්ලන් එළිදරව් 6 දී අවසන් කරලා ඒක නැවත නිර්මාණය කරන එළිදරව් 7 තුර. එතකොට මිනිස්යන්ව අස්වැන්න වෙලා මූද්‍රා තබා වුණ ගෝත්‍ර 12 විදිහට මවුන් ලබනවා. මේ විදිහටම මීට සමානව අපිට තේරුම් ගන්න පුළුවන් මේ මතේ 8:11 ඉඳන් 12ට කිල්ල කිවන්නත් පුළුවන්. එතකොට මෙතන රාජ්‍ය පුත්‍රයන්ව යෙරුසලමේ රාජ්‍ය පුත්‍රයන්ව ඒගොල්ලන්ව පිටත අන්ධකාරයට දානවා කියලා කියනවා. එතකොට ඒ කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ වචනයෙන් තොර ලෝකයකට දානවා කියලා කියනවා. එතකොට අන්ධකාරය වෙන්නේ ලෝකෙට ඔවුන් එතකොට හැඬා වැළපෙමින් දත් මිටි කනවා කියලා කියනවා. මේ සතර දිගින් පැමිණෙන අය ඒගොල්ලන්ට අයිති වෙලා තිබ්බ තැන අල්ල ගන්නවා කියලා කියනවා. එතකොට මේ මතේ 24 කියපු දෙයම තමයි යේසුස් වහන්සේ මේ දේවදූතයන් සමග ඇවිල්ලා අස්වැන්න නෙල්ලා එතකොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය නැවත හදනවා කියලා කියනවා. එතකොට ඔවුන් තමයි අපිට කියන්න පුළුවන් ඔවුන් තමයි ගැලවීම ලබන කට්ටිය. මේ යෙරුසලමේ රැඳී සිටින මිනිස්සු විනාශ වුණාට පස්සේ තමයි මේ සිද්ධ වෙන්නේ. මෙතන කතා කරන විජාතීන් කියන්නේ මේ විනාශකාරයන්ට තමයි පෙන්눔 කරන්නේ. මෙම සිදුවීමෙන් පසුව දෙවියන් වහන්සේගේ අලුත් රාජ්‍ය සහ අලුත් ජනතාව හදනවා. බයිබලයේ ඉෂ්ට වෙන්න පටන් ගන්න මේ ලියවිලා තිබෙන හැම දෙයක්ම කිසිම පොඩි වෙනසක්වත් වෙන්නේ නැතුව කිසිම කෙනෙකුට ඒකට එකතු කරන්නත් බෑ, ඒකෙන් ඉවත් කරන්නත් බෑ. මේක ඒ තිබෙන විදිහටම ඉෂ්ට වෙනවා. මේ දේවල් තමයි අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතු දේවල්. අපි මේ දේවල් කියවන්න ඕනේ හරි පරිස්සමෙන්. එමෙන්ම මේක තමයි සාක්ෂියක් බාටපත් වෙන්නේ ඒ සිද්ධ වූ සිදුවීම් ගැන. මෙතන කතා කරනවා දෙවියන් වහන්සේ විතරයි මේක දන්නේ කියලා. මේ දේ සිද්ධ වෙන්නේ කවද්ද කියලා යේසුස් වහන්සේ විතරයි කියනවා. තමාවත් දන්නේ නැහැ කියලා කියනවා මේ දේ සිද්ධ වෙන්නේ කියලා. මේ දේවල් සිද්ධ වෙන්නේ මොන කාලෙද කියලා මම දන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඊට පස්ව කියන කාලේ තමයි මෙතන අස්ස නෙලිමේ පසුව මේ මිනිස්සුන්ව මේ බටහිරින් සහ නැගරින් ගෙන්නවා කියලා කියනවා. එතකොට මේ ස්ත්‍රීන් දෙදෙනෙක් ඇඹරුම් ගල අඹරනවා ඇත. එක්කෙනෙක් එක්තැනැත්තිය ගන්න ලබන්නේ, එක්තැනැත්තිය අත්හන ලබන්නේ. මිනිසුන් අස්වැන්න නෙලනවා. එක්කෙනෙක්ව සමහර වෙලාවට එකම පවුලකම එක්කෙනෙක්ව ගන්නවා, අනිත් කෙනාව එයාව අස්වැන්න නෙලෙන්නේ නැහැ. එකම පවුලෙන් වුණත් මේ එකම පවුලට අයිතිලා හිටිය කෙනෙක් අස්වැන්න නෙලෙන්නේ නැහැ. එක්කෙනෙක් ගන්නවා, අනිත් කෙනාව ගන්නෙ නැහැ. මේ එතකොට මේ විදිහට තමයි මිනිසුන් ගන්නෙ. මේක තමයි මෙතන කියලා තියෙන්නේ. ඔබ මේක 12 වතාවක් කිව්වොත් ඔබට මේක එකම දේ මම කියපු දෙයම තමයි ඒකේ අදහස් වෙන්නේ කියන එක තේරෙනවා. මේ විවාහක විවලක් අතර පවා එක්කෙනෙක් අස්වැන්න වෙන්න පුළුවන්, නැත්නම් එහෙම නැත්නම් සමහරවිට දෙන්නම අස්වැන්න වෙන්න පුළුවන්. එක්කෙනෙක්ව මේ එහෙම නැත්නම් එක්කෙනෙක් අස්වැන්න වෙලා අනිත් කෙනා අස්වැන්න වෙන්න පුළුවන්. යේසුස්වහන්සේ කියන්නේ කොහොමද මේ දේවල් සිද්ධ වෙනවා කියලා කියනවා. මේ දේවල් සිද්ධ විය යුතුමයි කියලා කියනවා. එතකොට මේ අවස්ථාවේදී එතුමන් වහන්සේ හරිකා නියම වෙලාවට කැම දෙන්න විශ්වාසවන්ත වුණේ නැති 16ක් දීලා එයාව සියලු දෙයි අධිකාරීත්වයට දානවා කියලා කියනවා. ඔව් එතුමන් වහන්සේ ඔහුව මේ හැම දෙයකටම අධිපතියා කරනවා කියලා කියනවා. එතකොට මොකද්ද මේ නියම වේලාවට දෙන කෑම කියන්නේ කුමක්ද? ඒකට කවද්ද මේ නියම වේලාව කියන්නේ කොහොමද? මෙතන මේ කාලය කියන්නේ යෙරුසලම විනාශය සහ අස්ස නෙලන කාලය ගැන තමයි මෙතන කතා කරන්නේ. එතුමන් වහන්සේ කතා කරන කෑම කියන්නේ කොහොමද? ආත්මය සඳහා තිබෙනා වූ ආහාරය. මෙතන ආත්මය සඳහා තිබෙනා වූ ආහාරය තියෙන්නේ. මේ මාංශය සබා තිබෙනා වූ ආහාරය ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් මේ දේ සිද්ධ වෙන්නේ කවද්ද? මෙතන කතා කරන්නේ කාලය කියන්නේ යෙරුසලමේ විනාශය ගැන තමයි කතා කරන්නේ. මේ කාලේ අස්ස නෙලීම ගැනත් කතා කරනවා. ඒතර කවුද මේ යේසුස් වහන්සේගේ මිනිස්යා විසින් ගෙයිවැසියන්ට නියම වෙලාවට කැම දෙන්න පත් කළ විශ්වාසවන්ත වුණු වෙන්නේ 16 කවුද? එතකොට
එතකොට ඒ ස්වාමියා එනකල යම් දාසෙක විශේෂ කරනවා දකින්නද ඒ දාශය ආශිර්වාද ලද්දේ එක්ක ස්වාමියා තමා සන්තක සියල්ල කෙරේ ඕදුපිති කරන්නයි කියලා කියනවා. ඒතර දිව්‍යනාංශගේ නාමයේ මේ ශුද්ධ නුවර නාමය අලුත් ඉරුසලම් නාමය ජේසුස්වංශික අලුත් නාමය කවුරු තුලද ඔව් මේ ජයග්‍රාහකයා තුල තමයි ලියනවා කියලා කියන්නේ. මේ විදිහටම මේ පළමු පැමිණීමේදී දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව සියලු දේ තමා සන්තක සියල්ල කෙරේ අධිපති කරනවා. එතකොට මේක දෙවෙනි පැමිණීම සිද්ධ වෙනවා. ජයග්‍රහණය කරන තැනත්තාට මේ සියලු දේවල් වල අධිපතිකම ලබන දෙයක් කියනවා. මේ අනුකූලව අපිට එළිතර උදාහවන පරිච්ඡේදයේද මේ අකුල්නද පොත ඒක විවුර්ත වුණාට පසු ඒක කාලා ඒක අනාගත වාක්‍ය කියන තැනත් එක්ක ඉන්නවා. මේක තමයි මේ තැනත්තාව තමයි යේසුස් වහන්සේ තමා සන්තක සෑම දෙයක් බාරකව අධිපති කරනවා කියලා කියන්නේ. එතකොට මේ කියන්නේ මොකද? ආසා පොළොව අතර දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට ලබා දෙනවා. යේසුස් වහන්සේ දැන් ඒක තමාට දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච දේ මේ එතුමා වෙනුවෙන් කතා කරන එතුමා වෙනුවට කතා කරන තැනත්තට ලබා දෙන කෙනකින. ඉතින් කොහොමද මේ කොයිතරම් ලොකු ආශිර්වාදයක්ද කියන තේරුම් ගන්න පුළුවන්. මේක කිසිවෙකුට හිතාගත නොහැකි තරම් විශාල ආශිර්වාදයක්ද කියලා හිතා ගන්න ඕන. කෙසේ වෙතත් කවුරුන් කුමක් කිව්වත් කවුරුන් කුමක්වත් අප කම්මැලිව උදාසීන පුද්ගලයන් නොවිය යුතුයි. එහෙම නැත්නම් මේ වෙලාවේ මේ වෙන හැම දෙයක්ම විශ්වාස නොකරන මිනිහෙක් බාටපත් නොවී ඉන්න ඕනේ. එතකොට අපිට අපි අනිත් අයට සාප කරන්න අරකයි. අපි මේ වගේ පුද්ගලෙක් වෙන්න එපා. හැබැයි අපි මේ වචන ටික ලබලා අපිට කන්න දීපු අනිත් අයට කන්න දෙන පුද්ගලෙක් විදියෙන්න ඕනේ. එතකොට යේසුස් වහන්සේ කියනවා ඒ තනත්තාව හැම දෙයකටම ලබා දෙනවා කියලා. මේක පොරොන්දුවක් මේක ඇත්තටම. මේක පොරොන්දුවක්. මේ පොරොන්දු එඬේරා මේ පොරොන්දු මනුෂ්‍යයා මේ පොරොන්දුවක් මේක. එතකොට මේක තමයි අපි අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු කාරණාව පාටපත් වෙන්නේ. එතකොට එබැවින් මතෙව් 23 කියන්නේ කොහොමද? පළවෙනි පැමිණීමේදී සිද්ධ වුච්ච දේවල් කියන්නේ. මතෙව් 24 වෙනි පරිච්ඡේදය කියන්නේ මෙතනදී යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී සිද්ධ වෙනා සිද්ධිය ගැන. එතකොට මේ සිදුවීම් සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ මණ්ඩපේ තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් දෙවියන් වහන්සේගේ සභාවේ තමයි මේ දේවල් සිද්ධ කරනු ලබන්නේ. එතකොට එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ මොනවද? මේ රාජ්‍යයන් දෙක එකිනෙකට සටන් වෙනවා. එකක් යෙරුසලම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙන අතර අනෙත් එක තමයි ආක්‍රමණය කරන්නා වූ යක්ෂයාගේ රාජ්‍ය. ඒක බබිලෝනිය. දෙවියන් වහන්සේගේ රාජ්‍ය සෑමිටම මේ බබිලෝනිය එහෙම නැත්නම් බබිලෝනෙත් එක හැමතිස්සෙම සටන් කරන පරණ ගිවිසුම සටන් කරලා අලුත් ගිවිසුම සටන් කරනවා. එතකොට මේ රාජ්‍ය දෙවියන් වහන්සේගේ රාජ්‍ය නැවතවතාවක් ආක්‍රමණය කරනවා. එතකොට මෙතන යුද්ධයක් සිද්ධ වෙනවා. එතකොට මේ යුද්ධය සිද්ධ වෙන සිද්ධි කාලෙදී මේ මිනිස්සු රැවටෙන මිනිස්සු නා යක්ෂයාගේ සෝල්දාතුන් රැවටෙන කට්ටිය ඉන්නවා. එබැවින් තමන්ගේ මිනිස්සයන්ව අනිත් පැත්තට බාර දීලා මරන්න දෙන මිනිස්සුත් ඉන්නවා. මේක තමයි යේසුස් වහන්සේ කියන්නේ රැවටෙන්න එපා කියලා කිව්වේ මෙන්න මේ හේතුවෙන්. ඔව් අන්න ඒක තමයි අපිට එතුමන් වහන්සේ අවවාද කළේ. එතකොට ස්වර්ගයේ සුභාරංචි යේසුස් වහන්සේ කතා කරන්නා වූ දෙය මේක මුළු ලෝකෙටම දේශනා කළ පසු එවිට අන්තිමේ පැමිණෙන්නේ කියලා කියනවා. එතකොට මේ යෙරුසලමේ අවසානයේ මෙම සිදුවීම් සිදු වෙනවා කියලා කියනවා. එතකොට විනාශකාරයා මේ ශුද්ධ ස්ථානයේ ඉන්නවා කියලාත් කියනවා. එතකොට මේ තමයි දෙවියන් වහන්සේගේ මේ එඬේරා තමයි ඉන්නවා. නමුත් ඒ වෙනුවට සිටගෙන ඉන්නේ විනාශකාරයෙක්. යේසුස් වහන්සේ කියනවා ඒක නිසා තමයි මේක මේ දුක් වෙනවා කියලා කියන්නේ ගර්භණීයන්ටත් කිරි දෙන ඉස්සරහට දුක් වෙනවා කියලා කියන්නේ මේක. මේක තමයි අනිවාර්යයෙන්ම කන්දට පලා යන්න ඕනේ මේ දිවි ගලවගෙන සදා. මේක තමයි යේසුස් වහන්සේ පැහැදිලි කරන්නේ. මක් නිසාද යත් මේතන යෙරුසලමේ ඉන්න ඕනම අයෙකුට ඒකට මේ යහපත විනාශ කරන්න විසින් දෙන යහපත නපරපල අනුභව කරොත් විනාශ අවසානයේදී විනාශ වෙනවා. එතකොට මේ විනාශේ කාලය යනෝ මේක මේ මුළු ලෝකෙම මේ පටන් ගැනීම ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. ලෝකයේ පටන් ගැනීම කියන්නේ මෙතන දෙවෙනි පැමිණීම කාලේ තිබෙනවා යෙරුසලම් දේවමාලිකාව. එනම් දෙවියන් වහන්සේලාගේ මණ්ඩපේ පටන් ගැනීම ඉඳන් තිබ්බව කිසිම දෙයක් කියන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ මෙතන නොහොත අතනේ නුඹලාට කියන්නේ නමුත් විශ්වාස නොකරලා කියලා කියනවා. එතකොට එතුමන් වහන්සේ හරියටම මේ පෙර දෙකින් නික්ම අපරතික දක්වා පෙනෙන මේ විදුලියක් වගේ කියලා කියනවා. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මික ලෝකයේ තිබෙනා දෙවියන් වහන්සේ සිංහාසනයෙන් දැකලා තියෙනවද? ඔබ මෙතනට ගිහිල්ලා තියෙනවද? මට එතනට එන්න කියලා කිව්වා. මම ඒක දැක්කා. මම දැක්කා. දෙවියන් වහන්සේගේ සිංහාසනයට බොහෝ දේවදූතයන් ඉන්නවා. ඔවුන් අකුණු සැරේ වගේ ගමන් කරනවා. එතකොට ඒගොල්ලන්ගේ මේ ශබ්දය ඒක ශබ්ද ගර්ජන වගේ කියනවා. ඒක ගොඩක් ශබ්දයි. ඒක සෑහෙන ශබ්දයක්. ඔවුන්
එතෙක් නිවන සිටිය නමුත් එළිදරව් ඉෂ්ට පිට ආසන්න වෙන විට මේ ආත්මයන්ගේ චලනය ඒගොල්ලෝ ක්‍රියාශීලව ඉන්නවා. ඒක නිසා තමයි එළිදරව් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන්න පුළුවන්. ඒක මේ වෙන මිනිස්සුන්ට ඉෂ්ට කරන්න බෑ. ඔවුන් මේක ඉෂ්ට කරන් තමයි වැඩ කරන්නේ. මේ පොරොන්දු දෙය ඉෂ්ට කිරීම සඳහා ක්‍රියා කරන. කොයිතරම් ඒගොල්ලෝ කාර්යබහුල විය යුතුදයි සිතා බලන්න. ඔවුන්ගේ කටහඬ මේ ගර්ජනා වගේ වෙන්න. ඔවුන්ගේ චලනයේ අකුණු වගේ වෙන්න. එතකොට ගිගුරුම් වගේ වෙන්න. කෙසේ වුවත් මේ පොළවේදී මේ හැම දෙයක්ම මේ හරි සාමකාමී නිශ්ශබ්දව කියන එක කිසිම අපිට මේ දේවල් පේන්නේ නැති නිසා. නමුත් ස්වර්ගයේදී ඒගොල්ලෝ මේ පොරොන්දු උදේ ඉෂ්ට කිරීම නිසා කාර්යබහුල වෙලා ඉන්නවා. මත 24 සඳහා දෙය අදාළ වේ. මේකෙදි කතා කරන්නේ යේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී නැවත සිදුවීම සිදුවේ. මේ දේ සිදුවීම සඳහා ආත්මයන් අතර යුද්ධයක් සිද්ධ වෙනවා. මේ ආත්මයන් ඒ නිසා චලනය විය යුතුයි. ඒ ඇත්ත වශයෙන් පුදුම සහගතයි. මේ අපට වැටහුණු පසු අපි මේ එක මොහොතකටවත් අපි කම්මැලි නොවී සිටිය යුතුයි. අපි කම්මැලි වෙන්න බෑ අපිට. අපි දෙවියන් වහන්සේ මෙහි යන්නට කිව්වොත් අපි මෙහි යා යුතුයි. අපිට එහි යන්න කිව්වොත් අපි එහි යන්න ඕනේ. අපිට දුවන්න කිව්වොත් අපි දිවි ගැලවගෙන නිසා අපි පලා යා යුතුයි. එතන ගැලවීම සඳහා අපි අනිවාර්යෙන් දෙවියන් වහන්සේ වචනේ පිළිපදිය යුතුයි. අපි දෙවියන් වහන්සේ වචනේ පිළිපදින්නේ නැත්නම් බැරි දේ සිදු කරොත් අවසානයේදී අපි මේ දෙවියන් වහන්සේ සතුරු බවටපත් වෙනවා. යෙරුසලමේ මිනිස්සු පවා ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ සතුරු බවටපත් වුණා. එතකොට ඔවුන් සතුරා යක්ෂයා විසින් ගිල දමන ලදී. එබැවින් මතේ 24 කියවීම පසු ඔබ එළිදරව් පොතට ගියහොත් එතන ගිහිල්ලා කිව්වොත් අපිට දකින්න පුළුවන්. මෙහි විස්තර කර ඇති සිදුවීම් අනිවාර්යයෙන්ම එළිදරව් දෙකේ පැහැදිලිව පෙනෙන්න තියෙනවා කියන එක. එතකොට මේ අපේ ඇදහිල්ල අරමුණ මොකද්ද? ස්වර්ගයට යෑම නොවේද? එතකොට ඇයි ඔබට ස්වර්ගයට යෑමට අවශ්‍ය? මක් නිසාද? ඒතන තමයි සදාකාලික ජීවිතය තිබෙන නිසා. ඒ නිසා තමයි ඔබට ස්වර්ගයට යාම අවශ්‍ය. එසේනම් බයිබලයේ සටහන් කර ඇති වචනය අපගේ ක්‍රමය කරගෙන ඒක අපේ මාර්ගය කරගෙන ඒ දෙවියන් වහන්සේ ඔහු අපිට කතා කරපු ඒ මාර්ගයේ ගමන් කරන කතා කරනවා නම් අපි දෙවියන් වහන්සේ සිටින තැනට යා යුතු මාර්ගය අනුගමනය කළ යුතුයි. එතකොට ඔබ හිතන්නේ කොහොමද මම දැන්ටම එඬේරෙක් නිසා මම ස්වර්ගයට යනවා කියලා කියනත් ඒක වැරදි. ඔබ එඬේරෙක් නම් ඔබ ඉදිරියේ දෙවියන් වහන්සේ විනිශ්චය බොහෝ සෙයින් වෙනු ඇත. මේක නිසා තමයි එඬේරු සහ සභාව ඒගොල්ලෝ කවුරු වුවද මෙම වචනේ අනිවාර්යයෙන්ම ඔබම පැහැදිලි කරගෙන තේරුම් ගත යුතුයි. ඔබෙන් අහන්න. මම කවුද බයිබලයට අනුව? මම ඇත්තටම සත්‍ය වශයෙන් බයිබලයට අනුව කවුද කියන එක ඔහන්න. මම සැබවින්ම දෙවියන් වහන්සේ බයිබලයට අනුව නිර්මාණය වෙලා තියෙන කෙනෙක්ද? හැම ඇදිලිවන්තයෙම මේ ප්‍රශ්නේ Tamanගෙම අසාගත යුතුයි. අපි මතක තබා ගත යුත්තේ යේසුස් වහන්සේ කුරුසේ මේ දරුවයි කියලා මේ දේ නිෂ්ඵල විදියට මේ වචන කතා කරා කියලා මේක තමයි එතුමන් වහන්සේ අපේ ගැලවීමට හදපු මාර්ගය වෙන්නේ. අපි ඒ අනුගමනය කළ යුත්තේ මේ නිසායි. මේ මාර්ගය තමයි අපි ගමන් කළ යුත්තේ. මේක නිසා තමයි එතුමන් වහන්සේ සත්‍යයේද මාර්ගයේද ජීවනයේද කියලා කියන්නේ මෙන්න මේ නිසායි. අපිට ජීවනයට යන්න පුළුවන් එක මාර්ගය මේ නිසායි. මේක අනුගමනය කරන්නේ නැති කට්ටියට මේක කියලාත් අනුගමනය කරන්න බැරි කට්ටියට ඒගොල්ලෝ මරණයට යනවා. ඒගොල්ලෝ කාන්දරට පලා ගියොත් මෙතන අනුගමනය නොකරන්නේ නම් මේගොල්ලෝ අනුගමනය කළෝ ජීවත් වෙනවා. නමුත් ඉරසර වෙන සිරියත් ඔවුන් සාතන්ගේ දේ අනුභව කර සාතන්ගේ ඉගැන්වීම් ඉගෙනගෙන ඔවුන් මේ සාතන් සමග විනාශයට යනවා ඇත. මේක තමයි සැබෑ ඇදහිලිවන්තයෙක් නම් අනිවාර්යයෙන්ම 100%ක්ම අපේ ඇදහිල්ල වෙනුවෙන් කැප යුතුයි. සමහර දේවල් නිවැරදි කළපමින් ඔබේ ඇදහිල්ල ජීවිතේ නිරෝගී කරගෙන බව අදහස් වෙන්නේ නැහැ. අපි හැමෝම ස්වර්ගය ගැන බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වචන ඉගෙන ගත්තේ ස්වර්ගය අපේ බලාපොරොත්තු කරන දෙවියන් වහන්සේ පවුල බඩපත් වීම දෙවියන් වහන්සේ සදාටම ජීවත් වෙන්න පුළුවන් එකිනෙක හමු වෙන්න පුළුවන් කෙනෙක් බඩපතලා සෑම කෙනෙකුම මේ නිවැරදි වටහාගෙන ඇත. එබැවින් ඔබ මෙම අන්තර්ගත කියන වැඩි විස්තර දැනගෙන ඉන්න කැමති නම් ඔබ අනිවාර්යයෙන්ම කෝල් කරලා බලන්න ඕනේ. මේ ෆෝන් කෝල් 100ක් හරි ගන්න සිද්ධ වුණොත් මේක ඔබ දන්නේ නැත්නම් ඒකට කමක් නැහැ කියලා හිතන්න එපා. අපි මේක දැනගත යුතුමයි. මේ වචනේ ඇතුළේදී මේ දෙවියන් වහන්සේ වචනේ නිසා වචනයත් එක්ක අපි එකක් වෙන්න ඕනේ. අපි එක පවුලක් බඩපත් වෙන්න ඕනේ. වචනේ තුල අපි එකක් වෙමු. යේසුස් වහන්සේ අපිට කිව්වා අපේ සතුරාට පාම ප්‍රේම කරන්න ඕනේ කියලා. අපි එහෙනම් එසේ කළ යුතුයි. එහෙනම් මොකද කියන්නේ ස්වාමීන් වහන්සේගේ ආඥා තුල කියන්නේ කොහොමද? අපේ ණයකරන්ට අප කමා කරන්නාක් වෙන්න අපේ ණයත් කමා කළ මෙනවා කියලා කියන්නේ. එතකොට අපේ ණයකරන්ට අප මේක බොරුවක් නොවීමට නම් අපි අනිවාර්යයෙන්ම අපි සමාව දෙන්න ඕනේ. අපි මේක කළ යුතුමයි. අපි නිකන් එකිනෙකාට ඇඟිල්ල දික් කරන්න හරියන්නේ නැහැ. කවුද මේ මෙයා මට වඩා හොඳද මෙයා මට වඩා මේක කරාද කියලා. මේක හරියට මේ මිනි මරනවා වගේ. මතේ 24 ඔබ අන්තර්ගතය දැන් ඇහුවා. මේක අනිවාර්යයෙන්ම වතාවක් අහන්න මේ පදෙන් පදේ අහන්න.
ඊට පස්සුව මේ වචනය කොතනද ඉෂ්ට වුණේ කියලා හොයලා බලන්න මුළු ලෝකෙම. මෙතනේ තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. අපේ ඇදහිල්ල මෝඩ ලෙස නොසලකිය යුතුයි. ඔබම තහවුරු කරගන්න ඕනේ. ඔබ පරීක්ෂා කරන්න ඕනේ. ඔබ පරීක්ෂා කළා තමයි විශ්වාස කළොත් ඒක ඒ අනුව ඉෂ්ට වෙලාද කියන එක. එතකොට අපි ගැළවීම ලැබෙන්නේ මේ වචනය වලින් අනුගමනය කරහොත් පමණයි. ඔබට තේරෙනවද? කරුණාකර මේවා තේරුම් ගන්න. ඔබ කොයිතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ. ඒක ලෝකේ අනුව ලෝකෙට හොඳ දෙයක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ අතට අනුව මෝඩ දෙයක්. මේ වචනේ සදාකාලික ජීවනයේ ආහාරවල සලකන නොවේද? මම ඔබ වෙනුවෙන් සැමට බලාපොරොත්තු රාජ්‍ය ඇතුළු වෙන නැත්නම් යාඥා කරනවා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනා ස්තුතියි. we are one. සභාපති ලීතුමා ඔබට ස්තුතියි. අපිත් එක්ක දෙවියන් වහන්සේ වටිනා වචනේ බෙදා ගැනීම සම්බන්ධයෙන් මතේ 24 ආර්ථය තේරුම් ගැනීමට අපිට උදව් කිරීම සම්බන්ධයෙන් අද දවසේ කතා කරන්න වචනේ ඔබ සියලු දෙනාට මහත් ආශිර්වාදයක් වෙනවා දැන් මම විශ්වාස කරනවා. ඒතකොට අපි අපේ සම්මන්ත්‍රණ අවසන් කිරීම ප්‍රථම මම අපේ සභාපති අද දවසේ මේ ලීතුමාගේ වචනේ හැවිලා කීතුම මාධ්‍යවේදීන් සියලුම දේවධර්ම ශිෂ්‍යයන් එඩේරුන් මෙතන ආපු සියලු දෙනා ස්තුතියි. දයතතා කෘතඥතාවය පැලකිරීම කැමැති. නමුත් මෙහිදී අනාගත වාක්‍ය වචනේ සම්මන්ත්‍රණය අපිත් එක්ක දිගටම ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මොකද මේ වගේ එකතු වුණාම තමයි අපේ අධ්‍යාපනය ශක්තිමත් කරගෙන ඒකාබද්ධ ප්‍රයත්නය දිගටම කරගෙන යාමට පුළුවන් වෙන මේ දුෂ්කරතාවයේදී විශේෂයෙන්ම මේ ආත්මික දැනුම ඇතුව දෙවියන් වහන්සේගේ ශරීරය අපිට අනුභව කරන්න පුළුවන් වෙන. නැවත වතාවක් ඔබ සිල්වනට ස්තුතියි. කරුණාකර ආරක්ෂිත සිටින්න ඊළඟ එකට අපිත් එක්ක සහභාගී වෙමු. සුබ පැතුම්.